everyone, welcome to Alagaka YouTube channel. අද අපි ඉගෙන ගන්න යන්නේ attacking and taking තර්ජනය සහ කැපීම. හරි. අපි දැන් ඉගෙන ගත්තා chess පුවරුව ගැන ඉගෙන ගත්තා. chess board එකේ ඉන්න ඉත්තන්ගේ ඇදීම් ගැන ඉගෙන ගත්තා. ඔයාලට මතකද දන්නේ අපි එක ඉත්තෙක් ගැන නම් ඉගෙන ගත්තේ නැහැ. ඒක මම ඉස්සරහට ඔයාලට කියන්න. අපි අද ඉගෙන ගන්න යන්නේ attacking and taking තර්ජනය කිරීම සහ කැපීම කියන concept එක තමයි අපි ඉගෙන ගන්න යන්නේ. concept දෙක ඇත්තටම කිව්වොත්. හරි. මම ගන්නවා මේ position එක. okay. මම මේ රුක්ක ගන්නවා. මේ රුක්ක ගත්තොත් අපි දන්නවා මේ රුක් යන විදිය මම ගොඩක්ම බේසික් විදිහට කියන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. මේ විදිහට අපිට රුක්ගේ ගමන සනිටුහන් කරන්න පුළුවන්. හරි. දැන් මම මේ විදිහට සන්ටුහන් කරනවා. මේ විදිහට යන ගමනේදී මෙන්න මේ B7 කියන කොටුවේ B7 කියන කොටුවේ අපි හිතමු ඉන්නවා කළු නයිට් කෙනෙක්. මම ඒක පෙන්නන්නම්. okay. B7 කියන කොටුවේ ඉන්නවා දැන් කළු නයිට් කෙනෙක්. ඔයාලට පේනවා මේ විදිහට ඇටැක් කරලා තියෙනවා. හරි. B7 වල තියෙන කළු නයිට් ඉන්න මේ කොටුවේ රුක්ගේ ගමන් මාර්ගයේ මේ විදිහට සනිටුහන් වෙනවා. මේ B7 වල නයිට් ඉන්නවා මේ රුක්ගේ ගමන් මාර්ගයේ. එතකොට අපි මේකදී කියනවා මේකට ඇටැක් එකක් නැත්තම් තර්ජනයක් සිදු වෙලා තියෙනවා මේ රුක්වරයාගෙන් රුක්ගෙන් මේ නයිට් ඇටැක් එකක් වෙලා තියෙනවා. ඒකට අපි කියනවා ඇටැක් එකක් වෙලා තියෙනවා කියලා. එතකොට මේ මොහොතේදී අපිට ඇටැක් එකක් වෙලා තියෙනවා. එතකොට ඒක තමයි ඇටැක් එකක් කියන්නේ නැත්නම් තර්ජනය කිරීමක් කියන්නේ ඒ වගේ දෙයක්. වෙනත් පිලේ ඉත්තෙක්ගේ ගමන් මාර්ගයට අපේ පිලේ ඉත්තෙක් හසු වෙනවා නම් ඒකට අපි කියනවා තර්ජනය කිරීමක් නැත්නම් ඇටැක් එකක් කියලා. හරි. ඒ වගේ අපි තව එක්සැම්පල් එකක් බලමු. okay. මේ පීඨම ගත්තොත් මේ white queen ගේ ගමන් මාර්ගයේ මේ විදිහට සනිටුහන් වෙනවා. ඔය විදිහට. ඔයාලට පේනවා white queen ගේ ගමන් මාර්ගයට හසු වෙලා තියෙනවා කාවද? black queen. white queen ගේ ගමන් මාර්ගයට හසු වෙලා තියෙනවා black queen. දැන් මේ මොහොතේදී මෙතනදී කරන්න පුළුවන් දේ තමයි ඊගාවට මේ වෙලාවේදී white move එක තිබ්බ white පුළුවන් මේ queen ගෙන් මේ queen මෙහෙම කපලා අයින් කරන්න. මේකට කියනවා taking එකක් නැත්තම් කැපීමක් සිදු කරා කියලා කියනවා. කැපීමක් සිදු කරා මේ A4 වල ඉන්න queen ගෙන් D7 වල ඉන්න queen කළු queen කපලා කැපීමක් සිදු කරනවා. ඔය දෙක තමයි attacking සහ taking නැත්තම් තර්ජනය කිරීම සහ කැපීම කියන්නේ ඕන්න ඔය සරල දේවල් ටික. හරි. අපි තව ටිකක් බලමු. සමහරවිට මට සරල වුණාට මේ දැන් ඉගෙන ගන්න අයට සමහරට අමාරු වෙන්න පුළුවන්. කින්ද අපි තව එක්සැම්පල්ස් ටිකක් බලමු. හරි. මේ පිටුම අපි ගත්තොත් මේ පිටුමේදී white රුක්කරයා මේ විදිහට එකතු කිරීම හැඩයට ඇටැක් කරලා තියෙනවා. මේකදී ඇටැක් එක සිදු වෙලා තියෙන්නේ නයිට් පමණයි බිෂොප්ට නෙමෙයි. මොකද මේ නයිට් නිසා මේ බිෂොප් ගාවට යන්න තියෙන පාරවල් දෙක වැහිලා තියෙනවා. එතකොට මේ G3 සහ X3 කියන කොට දෙකට ගමන් කරන්න බෑ රුක්ට. හැබැයි රුක්ට මේ මොහොතේදී පුළුවන් රුක්ගෙන් නයිට්තරයව කපා දමන්න පුළුවන්. හරි. හැබැයි
රුක්ගෙන් බිෂොප්පරයක් අපවම සිදු කළ නොහැකි. ඒකට කියන අපි වැරදි ඇදීමක් නැත්නම් ඉල්ලීගල් මූව් එකක් කියලා. හරි. එතකොට ඕකේ. මේ පොසිෂන් එක ගත්තොත් මේ පොසිෂන් එකේදී white queen වරයා මේ විදිහට තමයි ගමන් කරන්නේ. white queen ගේ ගමන මේ ආකාරයට සිදු වෙන්නේ. ඕකේ. හරි. හැබැයි මෙතන බලන්න තමන්ගේ පිලේ ඉත්තෙක්ගෙන් ගමන් මාර්ගය වහලා තියෙනවා මේ queen-ගේ. ඒක නිසා මෙතනදී මේ බිෂොප් තර්ජනයකට ලක් වෙලා නැහැ තවම. මේ බිෂොප් තර්ජනයකට ලක් වෙලා නැහැ. එතකොට ඇත්තටම මෙතනදී ඇටැක් එකක් සිදු වෙලා නැහැ. හැබැයි යම්කිසි මොහොතක මේ බිෂොප් වෙන තැනකට ඇදලා මෙයාට තර්ජනය සිදු කරිය හැකියි. හරි. තවත් එකක් ගත්තොත් අපි තවත් එක්සැම්පල් එකක්. ඕකේ හරි. මේ එක්සැම්පල් එක ගත්තොත් මෙතන ඉන්න queen වරයා මෙතන බිෂොප් ඉන්නවා. බිෂොප්ගේ ගමන් මාර්ගය අපි දන්න ඇල අතට යන්නේ කියලා. මේ මොහොතේදී මේ බිෂොප්ගෙන් තර්ජනයක් වෙලා තිනවා. b4 වල සිටින බිෂොප්ගෙන් d6 වල බිෂොප්ට තර්ජනයක් සිදු වෙලා තියෙනවා. එතකොට මෙයාට බිෂොප්ගෙන් d6 කපලා දාන්න පුළුවන්. හරි. එතකොට ඇටැක් එකක් සිදු වෙලා තියෙනවා. ඇටැක් එකක් සිදු වූ විට ඊගාවට කැපීමක් කැප්චර් එකක් සිදු කරිය හැකියි. ටේකින් එකක් කරන්න පුළුවන්. කැප්චර් එකක් සිදු කරන්න පුළුවන්. හරි. තවත් ඒ වගේ එක්සැම්පල් එකක් අපි ගත්තා. හරි. අපි මේ නයිට් යන ගමන බැලුවොත් 2 1 1 2 ගමන යන්නේ. නයිට් යන්න පුළුවන් කොට මේ විදිහට සනිටුහන් වෙනවා. මම බේසික්ම විදිහට දැන් කියන්නේ නැහැ. මොකද ඔයාලා දන්නවා සිස්ටම් එක. හරි. එතකොට මේ නයිට් ගේ ගමන් මාර්ගයේ queen සිටිනවා කියන්නේ මේ queen තර්ජනයකට ලක් වෙලා තියෙනවා. ඇටැක් වෙලා තියෙනවා. එහෙනම් next move එකේ white එනම් white knight ගෙන් queen කපා ගන්න පුළුවන්. මේ තව දෙයක් ඔයාලට පැහැදිලි කරන්න ඕන දෙයක්. ඒක තාම ඔයාලට ලොකුට වැදගත් දෙයක් නෙමෙයි. හරි. අපි මේ පිටම ගත්තොත් මේකේ අපි black ට move එක කියලා හිතමු. මේ අවස්ථාවේදී මේ knight වරයා මම කහ පාටින් පෙන්නන්න. knight වරයාගේ ගමන් මාර්ගය මේ විදිහට සන්ටුවන් වෙනවා. මේ knight මේ මොහොතේදී ඇටැක් කරලා තියෙන අය රුක්ට සහ queenට රුක් සහ queen දෙන්නගෙන් කැමැති පුද්ගලයෙක් කපා ගන්න පුළුවන් එයාට. එයා ඇටැක් කරලා තියෙන රුක්ට සහ queenට ඒ දෙන්නගෙන් කැමැති කෙනෙක්ව එයාට කපා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. ඔයා queenට කැමති නම් queen කපා ගන්න පුළුවන්. රුක්ට කැමති නම් රුක්ක කපා ගන්න පුළුවන්. depend with the situation. situation එකේ විදියට සමහර වෙලාවට වෙනස් වෙනවා. හරි. තව ක්වෙස්චන් එකක් අපි ගත්තොත් මේ මොහොතේදී black ට move එක තිබ්බොත් black ට පුළුවන් මේ bishop ගෙන් අපි දන්න bishop ගමන මේ විදිහට සනිටුවන් වෙන්නේ. මේ bishop ගෙන් මේ knight වරයාව කපා ගන්න පුළුවන්. bishop ගෙන් knight වරයාව කපා ගන්න පුළුවන්. අපි මේකම හිතුවොත් තියෙන්නේ white කියලා. white පුළුවන් මේ knight ගෙන් මේ රුක්ක කපා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. හරි. දැන් ඔයාලට පැහැදිලි මේ chess game එකේ සමහර වෙලාවට move එක තියෙන කෙනාට වාසියක් වෙන අවස්ථාවක් තියෙනවා. ඒකට අපි වෙනම නමක් කියනවා tempo එකක් කියලා. හරි. ඒක ගැන ඔයාලට ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන් අපිත් එක්කම රැඳී සිටියොත්. හරි. තව දෙකක් විතර බැලුවොත් අපි
ඕකේ. මේ මොහොතේ අපි මේ මොහොතේ අපි බ්ලැක්ට මූව් එක කියලා සිතුවොත් බ්ලැක්ගේ මේ බිෂප් ගෙන් පුළුවන් මේ විදිහට යන්න මේ විදිහට මේ රුක්ක කපා ගැනීම අවස්ථාව හිමි වෙනවා. වයිට් මූව් එක තිබ්බොත් මේ නයිට් ගෙන් මේ බිෂප් එක කපා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. හරි. මේකදී ඔයාලා දැනගන්න ඕන වැදගත්ම දෙයක් තමයි මේ චෙස් ක්‍රීඩාවේදී කැපීම කියන එක අනිවාර්ය වෙන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට කැපුවොත් හොඳ වෙන අවස්ථා තියෙනවා. කැපීම කියන එක අනිවාර්ය වෙන්නේ නැහැ. දාම් වල වගේ බ්ලාන්ස් ඒ වගේ දේවල් මේ චෙස් වල නැහැ. ඕකේ මේ පිටුම ගත්තොත් මේකෙදි අපි බලමු මේ නයිට් දිහා. මේ නයිට් එක ගමන් කරන්න පුළුවන් මේ ආකාරයට 2-1-1-2 concept එක ඔය concept එක. මේකදී මම පෙන්නනවා කහ පාටින් මම පෙන්නනවා මූව් කරන්න පුළුවන් තැන් රතු පාටින් පෙන්නනවා කැපීම්. මෙතෙන්ට මූව් කරන්න පුළුවන් h2 කියන කොටුවට d2 කියන කොටුවට මූව් කරන්න පුළුවන් e5 කියන කොටුවට මූව් කරන්න පුළුවන්. හැබැයි මේ g1 e1 d4 වලට move කරන්න බෑ මොකද එයාගේම ඉත් එක්ක ඉන්න තැන් වලට එයාට අදින්න බෑ. එයාගේ මේකෙදි තව වැදගත් දෙයක් තමයි එයාගේම ඔයාගේ ඉත් ඔයාට කපන්න බෑ. ඒක අනිවාර්ය රූල් එකක් වෙනවා. ඒ වගේම මෙයාට කැප්චර් විදිහට කරන්න පුළුවන් මේ විදිහට queen හරි knight හරි කැපීමන සිදු කරන්න පුළුවන්. queen හරි knight හරි කැපීම සිදු කරන්න පුළුවන්. ඔය දේ තමයි කහ පාටින් පෙන්නන්නේ ඇදීම් h2 d2 සහ e5 කැපීම් විදියට g5 වල ඉන්න knight හරි h4 වල ඉන්න queen හරි කැපිය හැකි. මෙතනදී ඇත්තටම ගොඩක් වෙලාවට මේ p2 මේ හොඳම දේ තමයි knight ගෙන් queen කපන එක. හරි. තවත් ඒ වගේම දෙයක් අපි බැලුවොත් අපි c5 වල ඉන්න black rook දිහා බැලුවොත් එයාගේ ගමන මේ විදිහට තමයි සන්ටුවන්නේ මේ පැත්ත ඔය විදිහට. හරි. එතකොට මේ c5 rook ගැන බැලුවොත් එයාට move කරන්න පුළුවන් කොටු මං සටහන් කරන්නම් කොළ පාටි මේ විදිහට moves තියෙනවා. ඒ වගේම එයාට take in කියන options තියෙනවා දෙකක්. ඒ තමයි මේ c2 වල ඉන්න bishop හරි b5 වල ඉන්න bishop හරි දෙන්නගෙන් එක්කෙනෙක්ව කපන්න පුළුවන් දෙන්නවම කපන්න බැහැ. හරි. ඒ වගේම යාට මේ e5 කියන කොටුවට එන්න බැහැ. ඒ වගේම c8 කියන කොටුවට එන්න බෑ මොකද එයාගේ ඉත්තෝ එයාට මේ මෙතනින් එහා කොටු වලට කිසිම අවසරයක් හම්බෙන්නේ නැහැ මේ මොහොතේදී. f5 g5 h5 කියන කොටු වලට එයාට එන්න හැකියාවක් නැහැ. එතකොට rook ගෙන් b5 හරි rook ගෙන් c2 හරි කපන්න සිදු වෙනවා. හරි. කැපීම අනිවාර්ය නැහැ. ඒකත් ඔයාලා මතක තියාගන්න ඕන දෙයක්. හරි. තවත් පිටුන් දෙකක් විතර කතා කරලා අපි අදට නවත්වමු. හරි. එතකොට තව පිටුමක් ගත්තොත් අපි දැන් බලන්න යන්නේ කොහොමද ඇටැක් එකක් ක්‍රියේට් කරන්නේ තර්ජනයක් ක්‍රියේට් කරන්නේ තර්ජනයක් හදන්නේ කොහොමද කියලා. හරි. දැන් මේ බිෂප් මෙතන ඉන්නවා. මේ බිෂප්ට ඇටැක් කරන්න ගේන්න පුළුවන් අපිට නයිට් වරයා f4 කියන කොටුවට හරි
d4 කියන කොටුව හරිය ගෙනවොත් මේ බිෂොප්ට ඇටැක් වෙනවා. නැතිනම් අපිට මේ රුක්කරයව ගේන්න පුළුවන්. රුක්ක ගේන්න පුළුවන් c2 කියන කොටුවට. ඒ කොටුවට ගෙනවමත් මේ බිෂොප්ට ඇටැක් වෙනවා. එතකොට මේකෙදි ක්‍රියේට් කරන්න පුළුවන් ඇටැක් එකක් එක්ක රුක් c2 දාලා, නැතිනම් knight d4 දාලා, නැතිනම් knight f4 දාලා. පොසිෂන් එක අනුව හොඳ move එක මොකක්ද කියන එක වෙනස් වෙනවා. black to move කොහොමද ක්‍රියේට් කරන්නේ? මෙන්න මේ රුක්ට ඇටැක් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් කාගෙන්ද? නැත්නම් මේකදී ඇටැක් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් විදි දෙකක් තුනක් තියෙනවා. අපි බැලුවොත් එකක් queen c8 දාලා ඇටැක් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. අනික queen a1 දාලා ඇටැක් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. තව queen f3 දාලා ඇටැක් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. මේ ඇටැක් තුනෙන් මොකද්ද හොඳම විදිහ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. හරි. queen c6 වලට ආවොත් අපි දන්නා රුක් යන්නේ එකතු කිරීමේ හැඩයට. එතකොට queen c6 සහ f3 කියන කොටු වලට මේ queen ආවොත් ඊගාව move එක white තියෙන නිසා white queen c8 આવොත් රුක්ගෙන් c8 කපන්න පුළුවන්. queen f3 આવොත් රුක්ගෙන් f3ව කපන්න පුළුවන්. හැබැයි නමුත් මෙතන queen a1 આવොත් ඊගාවට මෙයා ඇටැක් කරලා තියනවා මේ විදිහට රුක්ට කපන්න බෑ queen. ඒ කියන්නේ මෙතන සාර්ථකම විදිහට ඇටැක් කිරීම තමයි queen h8 කොටුවට ගෙනල්ලා ඇටැක් කරන එක තමයි සාර්ථකම ඇටැක් එක. හරි. ඇටැකින් සහ ටේකින් ගැන ඔයාලට මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඔයාලට මොන හරි ඒ හා සම්බන්ධ ප්‍රශ්න හරි අදහස් යෝජනා චෝදනා තව මොනවද මෙතන අපේ දේවල් වැඩි දියුණු කරන්න ඕන මොනවද තව ඔයාලට අවශ්‍ය දේවල් ඒවා පහල කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. මේක ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න යාළුවන්ට කියන්න. එහෙනම් අදට එපමණයි. එහෙනම් ආයෙ දවසක අපි හමු වෙමු.